සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိ සරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි အဒင်္ဂදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ကာမေစုမိច្ឆាචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาดา වේරමණී සික්ඛාපදං සමාදියාමි สุราเมรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปังสมาธิยามิติสารณีนสัดถิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปภามาเดนสัมปาเดเถสมังตาจักขวาเลสุอัตตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสังฆมุขดังธัมมัสสวเนกาโลอายังภดังตาธัมมัสสวเนกาโลอายังภดังตาสัทธัมมัสสวเนกาโลอายังภดังตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาธัมมิสุอัปปฏิหะญาณจารัสสะ
දස බල ධරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සම්බ සත්තුත් මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බං යුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සම්බ සත්තුත් මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්භං යුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සම්බ සත්තුත් මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්භං යුනෝ සම්මා සම්බුද්දස්ස නිකවරටිය දණ්ඩුවාව ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති අති ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් පළමු කොටම මට අවසර ලැබේවා සද්ධර්ම ශ්‍රාවක එම්.පී. ගුණතිලක පින්වතානන් ප්‍රධාන සත්පුරුෂ ගුණගරුක කාරුණික පින්නතුනේ පින්වතියනි සියලු දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සෝදානම් වෙන්නේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් මහා මෛත්‍රියෙන් යුක්තව දේශනා කොට වදාළ ඒ මිහිරි ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට පින්නතුනේ මේ විශ්ව ධාතුවේ දෙව්ලොව දෙවියෙකුට හෝ වේවා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෙකුට හෝ වේවා මනුස්ස ලෝකේ ඔබ මං වෙනි මිනිසෙකුට හෝ වේවා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ මිහිරි ධර්මය අහන්නට අවස්ථාවක් ලැබෙනවා නම් ධර්ම ශ්‍රවණමය අවස්ථාව උදා වෙනවා නම් ඒ අවස්ථාව උදා වෙන්නෙම අතීත සංසාරයේ රැස් කරපු මහා පිනක ප්‍රතිඵලයක් විදිහටමයි අතීත සසරේ කොහේ හෝ තැනකදී ඔබ විසින් රැස් කරපු මහා පිනක් මතුවලා ලැබෙන වාසනාවන්ත භාග්‍යවන්ත අවස්ථාවක් තමයි මේ වෙලාවේ උදාපත් වෙන්නේ. ඒ නිසා සංසාරේ පිනක් මතුවලා ලැබෙන මේ දුර්ලභ භාග්‍යවන්ත අවස්ථාව අතහැර ගන්නට එපා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නෙලීම පිණිස උතුම් වූ ප්‍රාර්ථනාවක් සහිතවම ධර්ම ශ්‍රවණය කරන්නට සියලු දෙනාම සූදානම් වෙන්නට ඕන. පින්නතුනේ අද මේ ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ
විශේෂ පිම්බිමක ඉඳලා. ඒකට හේතුව තමයි මීට මාස කිහිපයකට පෙර අපවත් වී වදාළ නිකවරටිය බුදුමුත්තාව රාජමහා විහාරවාසී ශාස්ත්‍රවේදී පූජනීය අවසරයි මහකුඹු කඩවල චන්දවිමල ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ අරමුණු කොටගෙන ඒ උතුමන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස නිර්මාණය වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පූජා කෙරෙන මේ අභිනව සෑරජාණන් වහන්සේගේ ධාතු ගර්භය තුල තුන් ලෝකෙම වැඳුම් පිදුම් ලබන අපමණ දෙවි බඹුන්ගේ වන්දනාවට පාත්‍රවන සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් ගත කරන පින්කම අරමුණු කරගෙන සිද්ධ වෙන ධර්ම දේශනාව මේ වෙලාවේ සිද්ධ කෙරෙන්නේ. ඒ නිසා අපි පළමු කොටම අද මේ පින්කමේ මූලික අරමුණ බවට පත්වෙන අපේ පූජනීය චන්දවිමල හාමුදුරුවන් වහන්සේට ඔබ මා විසින් රැස් කරන මේ උතුම් කුසලය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා ප්‍රාර්ථනාවක් සිදු කරමු. පින්වත්නි, බුද්ධ ශාසනයක හිමිකම ලැබෙන්නේ සංසාර ජීවිතේ මහා පිනක ප්‍රතිඵලයක් විදිහට. මේ සංසාර ගමනේ ඇවිද ඇවිද යන යම් සංසාර සත්වයක් වේද ඒ සසර සත්වයාට සම්බුද්ධ ශාසනයක් මුණ ගැහෙනවා කියන්නේ ඒක සුළුපටු කාරණයක් නෙවෙයි. විශේෂ පිනක් තියෙන්න ඕන බුද්ධ ශාසනයක මනුස්ස ජීවිතයක් ලබන්න. ඒ විශේෂ පින මතු කරගෙන මනුස්ස ජීවිතයක් ලබන කෙනෙක්ට මේ ලෝකේ ලැබෙනවා දුර්ලභ අවස්ථාවක්. ඒක තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ උත්තම ධර්මය සරණ යන්න ලැබෙනවා. සංඝයා සරණ යන්න ලැබෙනවා. මේ බුද්ධ ශාසනයෙන් බැහැරව ඒ සරණ කාටවත් ලැබෙන්නේ නැහැ. සම්බුද්ධ ශාසනයක විතරයි බුදුරජාණන් වහන්සේ සරණ යන්න පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ සුළුවෙන් තකන්න පුළුවන් දෙයක් නෙවෙයි. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. යමෙක් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමි. ඕන් අපාය භූමියට යන්නේ නැහැ. සතර අපායෙන් අත මුදවන සරණක් තමයි බුදු සරණ. මේ ලෝකේ වෙනත් ඕනම ශාස්ත්‍රවරයෙක් වෙනත් ඕනම ධර්මයක් සරණ යන්න, හැබැයි ඒ සරණ යෑම පිහිට කොටගෙන සතර අපායෙන් මිදීමක් නැහැ. හැබැයි මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන්නේ ඒ කාන්තයෙන් සතර අපායෙන් මිදෙන මඟ විවර වුණා කියන එක. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝක ධාතුවේ පහළ වෙන එක බොහෝම දුර්ලභයි. කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. බොහොම කලාතුරකින් දුර්ලභව පහළ වන බුදුරජාණන් වහන්සේලා ඇතම් කාලවල අවුරුදු දහස් ගණන්, ලක්ෂ ගණන්, ලක්ෂ ගණන් වැඩ ඉන්නවා. ඇතම් කාලවල අවුරුදු 100ක්, අවුරුදු 80ක් වැඩ ඉඳලා පිරිනිවන් පානවා. අවුරුදු දහස් ගණන්, ලක්ෂ ගණන් වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේලාට අපි කියනවා දීර්ඝායුෂ භාග්‍යතුන් වහන්සේලා කියලා.
අවුරුදු 100ක් 200ක් වගේ පුංචි කාලයක් වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේලාට අපි කියනවා අල්පායුක්ෂ බුදුරජාණන් වහන්සේලා කියලා. අල්පායුක්ෂ භාග්‍යතුන් වහන්සේලා. එතකොට අපි සරණ ගියපු ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ සිටියේ අවුරුදු 80යි. ඒ නිසා අපි සරණ ගොස් තිබෙන්නේ අල්පායුක්ෂ බුදුරජාණන් වහන්සේ නම. මම මේ කියන්න හදන්නේ මේ සෑය හදන්න පුළුවන්කම ලැබුණේ ඇයි කියලා. ඒකට හේතුව තමයි මේ කියන්න හදන්නේ. පින්වත්නි, මේ ලෝකේ දීර්ඝායුෂ භාග්‍යතුන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී දේහය ආදාහනය කරාම ආදාහණයෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා එක ගුලියක් වගේ ඒක ඝනවයි පවතින්නේ. මේ මහා භද්‍ර කල්පයට මහා කල්ප ලක්ෂයකට පෙර මේ ලෝකේ පහළ වුණා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ. අවුරුදු ලක්ෂයක් භාග්‍යතුන් වහන්සේගේ ආයුෂ. බුදුරජාණන් වහන්සේ පිරිනිවුණයින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ කාලයක් ලෝකේ වැඩ හිඳපු නිසා දීර්ඝායුෂ බුදුරජාණන් වහන්සේ නමක් නිසා පිරිනිවීමෙන් අනතුරුව ශේෂ වුණු ධාතුන් වහන්සේලා එකම එක ධාතු ගොඩක් විදිහට පැවතිච්ච හන්දා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා තුන් ලෝකයටම නිර්මාණය කරන්න පුළුවන් උනේ එකම එක සෑයයි. එකම එක සෑයයි නිර්මාණය කරන්න පුළුවන්කම ලැබුණේ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් වෙනි කෙටි කාලයක් වැඩ සිටියේ. පින්වත්නි, ඔයතෝ අහලා තියෙනවා අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන. මහා කල්ප අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් ඇතුළත කාලේ ලෝකේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 28 නමයි. මොන මතක තියාගන්න දහම් කාරණාවක් කියන්නේ මේ ඒ 28 නම අතරින් අල්පායුක්ෂම භාග්‍යතුන් වහන්සේ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ. අනිත් සියලුම ශාසනවල බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ දීර්ඝයි. ඒ නිසා මේ 28 බුදුරජාණන් වහන්සේලා අතරින් 27 නමක්ම පින්වත්නි පිරිනිවන් පෑවයින් පස්සේ රන් දෙන තුල ඉතිරි උනේ සියලුම ධාතුන් වහන්සේලා එකම එක ධාතු ගොඩක් විදිහට. හැබැයි ඔබ මං සරණ ගියපු අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් අදිෂ්ඨාන කළා. යම් වූ කෙටි කාල සීමාවක් මේ ලෝකේ වැඩ ඉඳලා පිරිනිවන් පෑවයින් පස්සේ තවත් බොහෝ පිරිසකට බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිට ලබන්න නිවනේ ස්වර්ණ ద్వාර විවර කරගන්න සුගතියේ දොරගුළු විවර කරගන්න අවස්ථාව සැලසෙමින් භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා රන් දෙන තුල පිහිටන ධාතුන් වහන්සේලා බෙදී විසිරී පවතිවා කියලා. ඒ බුද්ධාදිෂ්ඨාන පරිද්දෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ආදාහණයෙන් ශේෂ වෙච්ච ධාතුන් වහන්සේලා අතර විශාල ධාතුන් වහන්සේලා 7 නමක් වැඩ හිටියා. ඒ 7 නම අතරින් විශාලම ධාතුන් වහන්සේ තමයි ත්‍රිකුණාමලේ ප්‍රදේශයේ සේරු නුවර කියන ගම් පළාතේ සේරුවාවිල කියන මේ පූජනීය සෑරජානන් වහන්සේගේ ගර්භය තුල වැඩ ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රයේ පැතිරෙන ප්‍රදේශය
සක්වලවල් කෝටි ලක්ෂයක් සක්වල දෙවියන්ට බඹුන්ට බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ වන්දනා කරගන්න ඕන නම් මේ ලංකා ධරණී තලයට වඩින්න ඕන. සේරුවාවිල මංගල මහසෑයේ තමයි ඒ විශාලතම ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ. ඔන්න දැන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශේෂ වෙච්ච ධාතුන් වහන්සේලා අතර විශාල ධාතුන් වහන්සේලා 7 නමක් වැඩ හිටියා. ඒ ධාතුන් වහන්සේලා අතරිනුත් විශාලතම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ. අකුධාතුන් වහන්සේ දෙනම සතර දළදා වහන්සේත් කියන මේ සප්ත මහා ධාතුන් වහන්සේලා පින්වත්නි අබ ඇටයක් තරම්වත් මුං පියල්ලක් තරම්වත් කිසිදු වෙන්වීමකින් තොරව තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහේ පිහිටලා තිබ්බ පරිද්දෙන්ම ඒ පරිද්දෙන්ම ශේෂ වෙලා පැවතුණා කියලා ධර්මයේ තුල සඳහන් වෙන්නේ. අනිත් ශේෂ වෙච්ච ධාතුන් වහන්සේලා පින්වත්නි ඊටාම කුඩා ධාතුන් වහන්සේලා විදිහට බෙදිලා විසිරිලායි පැවතුනේ. ඉතිරි ධාතුන් වහන්සේලා අතර විශාලතම ධාතුන් වහන්සේලා යම් ප්‍රමාණයක්ද කියනවා නම් අබ ඇට තරම්. දැන් මේ සප්ත මහා ධාතුන් වහන්සේලා හැරුණකොට ද්‍රෝණ 8ක් සර්වච ධාතුන් වහන්සේලා ශේෂ වුණා. ඉතිරි වුණා. ඒ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8 අතුරින් විශාලතම ධාතුන් වහන්සේලා රත්තරන් පාටයි. ඒ ධාතුන් වහන්සේලා අබ ඇට වගේ. ඊට වඩා කුඩා ධාතුන් වහන්සේලා ශේෂ වුණා. ඒ ධාතුන් වහන්සේලා සමන් කැකුළු පැහැය ගන්නවා. සමන් කැකුළු පැහැය ගන්නවා. හරියට මොන වගේද? මුං පියල්ලක් වගේ. භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශේෂ වෙච්ච ධාතුන් වහන්සේලාගේ කුඩාම ධාතුන් වහන්සේලාගේ ප්‍රමාණය මොන වගේද? මුං පියල්ලක් තරම්. දැන් ඔන්න අපි කීවා අබයට තරමේ ධාතුන් වහන්සේලා මේ විශාල ධාතුන් වහන්සේලා. ඊට පස්සේ මුම්පියලි තරම් ධාතුන් වහන්සේලා තමයි කුඩාම ධාතුන් වහන්සේලා. ඒ අතරමැද ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නවා. මධ්‍යම ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා. පින්වත්නි මුතු වගේ පැහැය. මුතු පැහැයෙන් යුක්ත මේ ධාතුන් වහන්සේලාගේ ප්‍රමාණය මොන වගේද? කඩ සහල් වගේ. සහල්ලට කැඩුවයින් පස්සේ යම් ප්‍රමාණයක්ද ඒ වගේ කඩ සහල් වගේ කුඩාවටයි පවතින්නේ. මෙන්න මේ විදිහට කුඩා කොටස් වලට ධාතුන් වහන්සේලා බෙදිලා විසිරලා පවතින හන්දා පින්වත්නි ධර්මාශෝක මහා රජතුමන්ට අවස්ථාව ලැබුණා දඹදිව් තලයේ 84000ක් මහ සෑයවල් කරවන්න. යම් කාලයක අපි ඉපදුනා නම් දීර්ඝායුෂ භාග්‍යතුන් වහන්සේ නමකගේ ශාසනයක අද මේ චන්ද්‍ර සෑය නැහැ. මේ සෑය ඉදි කරන්න අද බෑ එහෙම. මොකද සර්වඥ ධාතුන් වහන්සේලා පවතින්නේ නැති හන්දා. ඒක ගණව පවතින හන්දා. නමුත් සසරේ පිනකට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් භාග්‍යවතුන් වහන්සේ ඔබට මට අනුකම්පා කරලා ධාතුන් වහන්සේලා බෙදිලා විසිරෙන්න අදිෂ්ඨාන කළා. ඒ අදිෂ්ඨානයේ නිසයි මේ චන්ද්‍ර සෑය දණ්ඩුවා ආරණ්‍ය සේනාසනේ නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණේ. එහෙම නැත්නම් මේ සෑය නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට අනුකම්පා කිරීමේ ප්‍රතිඵලයක් තමයි මේ සෑය. භාග්‍යවතුන් වහන්සේගේ සර්වච්ඡ ධාතුන් වහන්සේලා වඩා හිඳවලා මෙවන් සෑයක් පින්වත්නි netin දකිනවා නම්
සුදු සුදුවන් රැසින් බබලන මේ සෑය දකින්න කෙනෙකුගේ හිත පහදිනවා. ඒ හිත පහදින මේ සෑයේ දර්ශනය යමෙකුට දකිනවා නම් යමෙක් දකිනවා නම් ඒ කෙනාට සසරේ පිනක් තියෙන්න ඕන. සසරේ පිනක් තියෙන්න ඕන. එතකොට සෑයක් කරවනවා කියන එක කොහොම පිනක් තියෙන්න එපාද? මන් මෑතක දැනගත්තේ මේ සෑයට වැලි ඇදලා තියෙන දැදුරුවෙන්. ඒ කාරණය කියද්දි පුංචි කාරණාවක් මතක් වුණා. මේක ඉතිහාසයේ අතීතයේ මේ දැදුරුවේ ආසන්නයේ වෙච්ච දෙයක්. පින්වත්නි, දැදුරුවේ ආසන්නයේ හිටපු හරක් බලා ගන්න ගොපළු කොල්ලෙක් හරක් දක්කගෙන ගියා ඔය ළඟට. හරක් ටික ඔයට දාලා වතුර බොණ්ඩ සලස්වලා මේ කොල්ලා අර ඔය වැලි තලාවේ වාඩි වුණා. වාඩි වෙලා වැලි ටික එකතු කරලා හැදුවා චෛත්‍යයක්. මොනවෙන්ද හැදුවේ? වැලි වලින්. මේ අඩියක් එකමාරක් උසට අත් දෙකින් වැලි එකතු කරලා පුංචි ළමයි කොම්පිට්ටු හදන්නේ. ආන් ඒ වගේ හැදුවා චෛත්‍යයක්. මේ සෑ නිර්මාණයේ ආනිසංස ටිකක් මේ කියලා දෙන්නේ. දැන් මෙයා බොහොම අමාරුවෙන් අර වැලි වලින් සෑයක් හදලා ගම් ඉවුරට ගිහිල්ලා ගහකින් කඩාගත්ත මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා තමන්ම වැලි එකතු කරලා හදපු මේ වැලි සෑය ළඟ තියලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදාපිත සෑරජාණන් වහන්සේලාට මං වන්දනා කරනවා කියලා වැන්දා. දැදරු ඔය වැලි යූරේ වැලි වලින් සෑයක් හදලා වන්දනා කරපු ඒ පුංචි ගොපළු දරුවා අදටත් දෙව්ලොව. මේ බණ ඇහෙන වෙලාවේ දැදුරු ඔය ගංගා නිම්නේ ආශ්‍රිතව මේ බණ කියන වෙලාවේ ඒ ගොපළු දරුවා මේ මොහොතේ දෙව්ලොව. වැලි ටිකක් එකතු කරලා පුංචි දරුවෝ සෙල්ලම් කරනවා වගේ. පින්වත්නි, එහෙම අතින් සෑයක් කරවලා මල් ටිකක් පුදලා දෙව්ලොව ගියා නම් මාස ගාණක් මහන්සි වෙලා වෙහෙසිලා බොහෝ කැපකිරීම කරලා දැදුරුවෙන් වැලි ඇදලා හදපු මේ සෑය නිසා ඔබ රැස් කරපු පින හිතා ගන්නවත් බෑ. එක මහරහතන් වහන්සේ නමක් හිටියා. මේ මහරහතන් වහන්සේ රහත් භාවයට පත් වුණාන් පස්සේ කල්පනා කළා අතීත සසරේ මොන වගේ පිනක්ද මට අද මේ රහත් ඵලය ලබන්න උපකාර වුණේ කියලා. එතකොට මේ රහතන් වහන්සේ දකිනවා කල්ප ගණනාවකට කලින් පින්වත්නි මේ රහතන් වහන්සේ මනුස්ස ලෝකේ මිනිසෙක් වෙලා පුරුෂ ආත්ම භවයක් ලබලා උප්පත්තිය ලබලා හිටියා. මේ තරුණයා කැලෑවේ ඇවිදගෙන යනකොට දැක්කා තුඹසක් තියෙනවා. මෙයාට හරි ආසයි සෑයක් අඳින්න. හැබැයි සෑයක් දැකලා තිබ්බේ නැහැ. ඒ නිසා තුඹස ළඟට ගිහිල්ලා කැලෑවෙන් වනමල් කඩාගෙන ඇවිදින් අර තුඹසේ ඉහළ කොනේ මල් ටික තියලා මං ඉදිරිපස තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සෑයක් නම් ඒ සෑයට මාගේ වැඳුම වේවා කියලා වන්දනා කළා. මහරහතන් වහන්සේ දැක්කා ඒක තමයි රහත් බවින් සැනසෙන්න මුල් වෙච්ච මහ පිංකම. පින්වත්නි, අද දෑත් එකතු කරලා වඳිනා ඔබ හෙට දවස වෙනකොට මේ සෑ රජාණන් වහන්සේට සම්බුද්ධ පූජාවන් පුෂ්ප පූජාවන් සියල්ල පූජා කළ හැකියි. ඉන් පසුව මේ සෑ රජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වඳිනා මිනිසුනේ ඔබ
කොයි තරම් මහ කුසලයක් රැස් කරාවිද? කොයි තරම් මහ පිනක් රැස් කරයිද? අපේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය පුලින තූපිය මහරහතන් වහන්සේ කියලා රහතන් වහන්සේ නමක්. පුලින කියන්නේ වැලි, තූපිය කියන්නේ ස්තූප. මේ මහරහතන් වහන්සේ අතීතයේ කරපු පිනත් මේ දැදුරුවේ ගොපළු දරුවා කරපු පින වගේ පිනක්. සෙල්ලම් කර කර ඉන්නකොට සෙල්ලම් ගෙදර හැදුවා වැලි වලින් සෑයක්. පුංචි චෛත්‍යයක් හැදුවා. චෛත්‍යයක් හදලා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන්ගත සෑයක් කියලා හිතලා වැන්දා. එදා තමයි පුලින තූපිය රහතන් වහන්සේ පාරමී පුරන්න පටන් ගත්ත දවස. එදා තමයි පටන් ගත්තේ. බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑයක් කරනවා නම් පින්වත්නි, ඒ සෑය කරවීමේ ආනිසංසවල උත්තම ආනිසංසය, උතුම් ආනිසංසය වෙන කිසිවක් නොවේ. ඒකාන්තයෙන් නිවනයි. නිවන පිණිසම උපකාර වන මහ පිංකමක් සෑයක් කරනවා කියන්නේ. මේ සෑය අද අපිට දකින්නකොට හිතෙනවා කොච්චරනම් චෛත්‍ය අපි දකින්නවද කියලා. මහා පාරේ යනකොට කොච්චර පාරවල් අයිනේ පන්සල් වල සෑ රජාණන් වහන්සේලා දකින්නවද? එතකොට අපිට හිතෙන්න පුළුවන් මේ සෑ රජාණන් වහන්සේලා සුලභයිනේ, හැම තැනම තියෙනවනේ කියලා. නමුත් පින්වත්නි, සෑයක් යමෙක් netin දකිනවා නම් සංසාර ජීවිතේ මේත සසරේ ආත්ම භව කෝටි ප්‍රකෝටි ගානකට පස්සේ මේ දකින්නේ. හැම කාලෙම සර්වඥ ධාතුන් වහන්සේලා නිදන්ගත කොට ඉදිවන සෑරජානන් වහන්සේලා දකින්නවත් ලැබෙන්නේ. දකින්නවත් ලැබෙන්නේ. මේ සෑ මළුවේ වාඩි වෙලා ඉන්න ඔබ සෑරජානන් වහන්සේ නිසා පින් රැස් කරගන්න ආකාරය ගැන ටිකක් කියලා දෙන්නම්. ඔබ අද කරපු පිනම සසරේ කොච්චරනම් විපාක දෙයිද කියලා දල වශයෙන් හිතා ගන්න පුළුවන්. එතකොට පින්වත්නි, අපේ බුද්ධ ශාසනයේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ වැඩ හිටියා රහතන් වහන්සේ නම උපවාන රහතන් වහන්සේ කියලා. මොකක්ද නම? උපවාන රහතන් වහන්සේ. මේ උපවාන රහතන් වහන්සේ පාරමී පුරන්න පටන් ගන්නේ මීට මහා කල්ප ලක්ෂයකට කලින්. මහා කල්ප ලක්ෂයකට කලින් මිනිසුන්ගේ ආයුෂ පින්වත්නි අවුරුදු ලක්ෂයයි. අද අපේ පරමායුෂ කොච්චරද? අවුරුදු 120යි උඩරිම. දැන් ඒකත් අඩු වෙලා 60 70 වෙනකොට මැරිලා යනවා. දැන් 45 50 වෙනකොට බලාපොරොත්තු වෙනවනේ තව ටික කාලයයි කියලා නේද? ඉතින් අවුරුදු 120ත් අඩු වෙලා. හැබැයි මහා කල්ප ලක්ෂයකට කලින් මේ ලෝකේ ඔබ මං වැනි මනුස්ස ජීවිත ලැබපු මිනිසුන්ගේ ආයුෂ කොච්චරද? අවුරුදු ලක්ෂයයි. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ නම තමයි උත්තර භාග්‍යවතුන් වහන්සේ. පින්වත්නි, උත්තර භාග්‍යවතුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ ගැන අහලා තියෙනවද? උත්තර බුදුරජාණන් වහන්සේ ගැන අහලා නැහැ නේද? අහලා තියෙන බුදුරජාණන් වහන්සේ නමක්මයි. ඒකට හේතුව මම කියලා දෙන්නම්.
උත්තර බුදුරජාණන් වහන්සේ පින්වත්නි දසබිම්බරක් මාර සේනාව පරාජයටපත් කරලා එදාව බෝධි මූලයේදී ලෞතර සම්බුද්ධ රාජ්‍යත්වයට පත් වෙලා පුරා දින 49ක කාලයක් සතිය ගත කරලා පළවෙනි වතාවට බුදුරජාණන් වහන්සේ උත්තර භාග්‍යවතුන් වහන්සේ මහ පොළොව සනසා සිරිපා කමල තබන්න සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යත්වයට පත්වීමෙන් අනතුරුව පළවෙනි වතාවට සිරිපා කමල මහ පොළොවේ තබන්න සූදානම් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ බෝධි මූලයෙන් නැගී ඉඳලා බෝධි මණ්ඩලයෙන් නැගී ඉඳලා සුගතයන් වහන්සේගේ රන්වන් සිරිපා කමල රෝස පැහැති යටිපතුල් යුග්මයකින් යුක්ත සිරිපා කමලේ දක්ෂිණ සිරිපා කමල ඉදිරියට අරගෙන දකුණු සිරිපාදයේ ඉදිරියට අරගෙන මහ පොළොව සනසා තබන්න සූදානම් වෙනකොට ආශ්චර්යයි පින්වත්නි, අద్භුතයි පින්වත්නි, එකපාරටම මහ පොළොව දෙබෑ කරගෙන රතු පාටට පදුමයක් පිපුණා, නෙළුම් මලක් පිපුණා. මේ නෙළුම් මලේ හරි මැද උත්තර භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල තැබුවේ. සිරිපා කමල පිළිගන්නමයි මේ නෙළුම් මල පිපුණේ. මේ පද්මයේ හරි මැද උත්තර බුදුරජාණන් වහන්සේ සිරිපා කමල තැබුවා විතරයි. මේ මලේ මල් රේණු ටික, රත්තරන් පාට මල් රේණු ටික මලෙන් ගැලවිලා අහසට විසිවෙන්න පටන් ගත්තා. කොච්චර ඉහළට විසිවෙනවද කියනවනම් බුදුරජාණන් වහන්සේගේ සිරස දක්වාම ඉහළට විසිවෙලා සුගතයන් වහන්සේගේ චීවර ධාතුවේ ගැටෙමින් වැදෙමින් නැවත ඒ මල් රේණු ටික මලටම වැටෙනවා. අහෝ ඒ දර්ශනය netin දකින්න ඇත්නම් කොච්චරනම් සුන්දරද. භාග්‍යවතුන් වහන්සේ දකුණු සිරිපා කමල ඒ පද්මයේ මත තබලා වම් සිරිපා කමල ඉහළට ඔසවලා ඉදිරියෙන් තබන්න සූදානම් වෙනකොටම මහ පොළොවේ තබන්න සූදානම් වෙනකොටම ඒ ස්ථානයේ මහ පොළොවේ පලාගෙන රතු පාටට පද්මයක් පිපුණා. ඒ රතු පාට පද්මයේ මත පින්වත්නි උත්තර භාග්‍යවතුන් වහන්සේ සිරිපා කමල තැබුවා විතරයි. පෙර පරිද්දෙන්ම රත්තරන් පාට මල් රේණු ටික ඉහළට විසිවෙලා තථාගතයන් වහන්සේගේ චීවර ධාතුවේ ගැටෙමින් ඉහළට විසිවෙලා නැවතත් මේ නෙළුම් මල මතටම වැටුණා. පින්නතුනේ සුගතයන් වහන්සේ දක්ෂිණ පාකමල අර පෙර තැබූ පද්මයෙන් ඉහළට ඔසවනවත් එක්කම පුදුම ආශ්චර්යයක් දෙව්ලොව දෙවියන්ගේද බඹලොව බඹුන්ගේද මනුලොව මිනිසුන්ගේද කිසිම මැදිහත් වීමකින් තොරව දකුණු සිරිපා කමල තබාගෙන හිටපු පද්මය අතුරුදහන් වෙලා ගියා. තිබුණු තැනක්වත් පේන්න හොයන්න නැහැ. දක්ෂිණ සිරිපා කමල ඉහළට ඔසවලා ඉදිරියෙන් තබන්න සූදානම් වෙනකොට භාග්‍යවතුන් වහන්සේ සිරිපා කමල තබන්න බලාපොරොත්තු වෙච්ච භූමියේ මහ පොළොව දෙබෑ කරගෙන නැවතත් පදුමයක් පිපුණා. මේ විදිහට පින්වත්නි උත්තර බුදුරජාණන් වහන්සේ සිරිපා තබන්න සූදානම් වෙනවද මහ පොළොව සනසා මහී කාන්තාව සතුටින් ඉපිලිමෙන් මහ පොළොව දෙබෑ කොටගෙන පද්ම පිපෙන්න සැලැස්සුවා. උත්තර බුදුරජාණන් වහන්සේ අවුරුදු ලක්ෂයක් වැඩ ඉන්නවා. මේ අවුරුදු ලක්ෂය පුරාවටම පින්වත්නි
භාග්‍යවතුන් වහන්සේ කවදාවත් මහ පොළොවේ පාතබල නැහැ. ලෝතර බුද්ධ රාජ්‍යත්වයට පත් වුණායින් පස්සේ උත්තර භාග්‍යවතුන් වහන්සේ කවමදාකවත් මේ වැලි මත මේ පස් මත මහ පොළොවේ පාතබල නැහැ. පාතබපු වාරයක් පාසා පා පිළිගන්න සිරිපා කමල පිළිගන්න මහ පොළොව දෙබෑ කරගෙන රතු පාටට පදුම පිපෙන්නුණා. පෙර සසරේ පිනට පද්ම පිපෙන නිසා පදුම උත්තර බුදුරජාණන් වහන්සේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ කියලා හඳුන්වනවා. අපේ උපවාන මහරහතන් වහන්සේ පාරමී පුරන්න පටන් ගන්න පින්වත්නි ඔන්න ඔය කියපු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය අපිටත් ඉන්න ලැබුණා නම් කොච්චර දෙයක්ද? අපිත් හිටියා. කොහේ ඉන්නද? ඇතැම් විට පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න නුවරම පින්වත්නි හංසවතී නුවරම අපිත් තිරිසන් සත්තු වෙලා බල්ලෝ බලල්ලෝ වෙලා ඉපදිලා ඉන්න ඇති. මහ පොළොවේම ඉපදිලා මහ පොළොවේම ජීවත් වෙලා මහ පොළොවේම මිය යන පණුව වගේ තිරිසංගත සත්තු වෙලා අපිත් ඉපදිලා ඉන්න ඇති. ප්‍රේතයෝ ප්‍රේතිකාව වෙලා යක්ෂයෝ යක්ෂණියෝ වෙලා අපිත් උපත ලබන්න ඇති. මනුස්ස ලෝකවලම ශ්‍රද්ධාවක් නැති ප්‍රඥාවක් නැති මිනිස්සු වෙලා අපිත් ඉන්න ඇති. ශ්‍රද්ධාව අහිමි වෙච්ච හන්දා ප්‍රඥාව හීන වෙච්ච හන්දා අපිට ඒ බුද්ධ ශාසනයත් මගහැරුණා. ඒ බුද්ධ ශාසනයත් මගහැරුණා. පින්වත්නි උපවාන තෙරුන් වහන්සේ පාරමී පුරන්න පටන් ගන්නකොට උප්පත්තිය ලැබුවේ කුලී වැඩ කරන පවුලක දුගියෙක් වෙලා යාචකයෙක් වෙලා. මේ දුගී තරුණයා යාචකයා බොහෝම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. මේ ශ්‍රද්ධාවන්ත දුගී තරුණයා පින්වත්නි දවසක් ගමනක් යනකොට දැක්කා මේ දණ්ඩුවාව ආරණ්‍යයේ අද මේ පූජා කරන මේ සෑය වගේ සෑයක් කරවලා තියෙනවා. ඒ සෑය කරවලා තියෙනවා දැක්ක මේ දුගී තරුණයා පින්වත්නි තමන්ගේ කරේ දාගෙන හිටිය උතුරු සලුව එහෙම නැත්නම් රෙදි කෑල්ල ගලවලා අරගෙන උණලියකට මේ සුදු පාට රෙදි කෑල්ල බැඳලා කොඩියක් කරලා ඒ කොඩිය හිටවව්වා සෑමලුවයිනේ. මොකක්ද කරපු පින්කම? තමන්ගේ කරේ දාගෙන හිටපු රෙදි කෑල්ල සුදු රෙදි කෑල්ලක් දාගෙන හිටියේ උතුරු සලුවක් මේ රෙදි කෑල්ල ගලවලා අරගෙන උණ ගොබිලක අයිනේ මේ රෙදි කෑල්ල ගැට ගහලා කොඩියක් කරවලා හිටවනවා සෑමලුවේ අයිනේ. හුළඟට ලෙල්ල දෙනවා මේ සුදු පාට කොඩිය. පින්වත්නි මේ කොඩිය ලෙල්ල දෙනවා දැක දැක සතුටු වුණා. බොහෝම සතුටටපත් වෙලා තව තවත් පින්කම් කරලා ඒ ජීවිතේ මරණයටපත් වුණා. පින්වත්නි මරණයටපත් වෙනවත් සමගම සෑ රජාණන් වහන්සේ නමක් උදෙසා දජ පූජා කිරීමේ විපාක විදිහට මරණින් මත්තේ ඇස පිල්ලමක් ගහන මොහොතින් උප්පත්තිය ලබන්නේ දෙව්ලොවයි. සඳහන් කරනවා පින්වත්නි උපවාන තෙරුන් වහන්සේගේ අපදාන පාළියේ හස්ති සේනාව, අශ්ව සේනාව, රත සේනාව, පාබල සේනාව කියන මේ චතුරංගනී සේනාවන්ගෙන් සියලු කල්හි තමන්ගේ සේනාව බවට පත් කොටගෙන වැජබෙමින් හිටියා කියලා දෙව්ලොව.
කුමක්ද කරපු පින? තමන්ගේ කරේ දාගෙන හිටපු සුදු පාට සලුව උණගොබිලක අයිනේ ගැට ගහලා ඒ උණලීය සෑමලුවක් අයිනේ හිටෙව්වා කොඩියක් කියලා. අද හිතන්න මේ සෑරජානන් වහන්සේගේ ධාතු ගර්භේ භාග්‍යවතුන් වහන්සේලාගේ ਸਰවඥ ධාතුන් වහන්සේලා තැන්පත් වන මොහොතයි මේ මොහොතේ මේ සෑ මළුවේ දජය පූජාවක් කරපු කෙනෙක් ඉන්නවා නම්, කොඩි කණුවක් හිටවපු කෙනෙක් ඉන්නවා නම්, මේ සෑ මළුවට ඇවිල්ලා වැලි තාච්චියක් අතුරපු කෙනෙක් ඉන්නවා නම් කොහොම ආනිසංස ලැබෙයිද? කොහොම ආනිසංස ලැබෙයිද? සඳහන් කරනවා එදා පින්වත්නි, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා නිර්මාණය කරපු සෑරජානන් වහන්සේට තමන්ගේ උතුරු සලුව කොඩියක් බවට පත් කරලා පූජා කරපු එකේ විපාකෙට 60000ක් තූර්ය භාණ්ඩ මනවින් අලංකාරමත් කරන ලද බෙරද් ආදියෙන් සරසෙච්ච විශේෂ නර්තන කණ්ඩායම් ආදියෙන් පිරිච්ච සංගීත සමූහයක්, වාදන ශිල්පීන් සමූහයක් ලැබෙනවා කියලා දෙව්ලොව අර දජ පූජාවේ ආනිසංස විදිහට. සෑරජානන් වහන්සේ නමකගේ සෑ මළුවේ දජ පූජාවක් සිදු කිරීමේ ආනිසංස විදිහට දෙව්ලොව උපන් මේ දිව්‍ය පුත්‍රයාට 86000ක අන්තපුර දිව්‍යාංගනාවන් පරිවාර දෙවිවරු විදිහට ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි, සෑ මළුවේ දජ පූජාවක් කරපු මේ උපවාන මහරහතන් වහන්සේදා දෙව්ලොව ගිහිල්ලා එසේ මෙසේ කාලයක් නෙවෙයි පින්වත්නි, මහා කල්ප 30ක් අඛණ්ඩව දෙව්ලොව හිටියා කියලා සඳහන් කරනවා. සෑ මළුවක දජ පූජාවක් සිදු කිරීමේ ආනිසංස විදිහට දෙව්ලොවෙන් දෙව්ලොව ඉපදුනා මිසක කිසිම වෙලාවක පින්වත්නි සතර අපායට වැටුනේ නෑ කියලා සඳහන් කරනවා. දෙව්ලොව උප්පත්තිය ලැබපු අවස්ථාවලදී 80 වතාවක් සක්‍ර දේවේන්ද්‍රයා බවට පත් වෙලා උප්පත්තිය ලැබුවා කියලා සඳහන් කරනවා. 10 වතාවක් මේ මනුස්ස ලෝකේ මුළු පෘථුවියටම අධිපති සක්විති රජ බවට පත් වෙලා එක වතාවක් දෙවතාවක් නෙවෙයි 10 වතාවක් උප්පත්තිය ලැබුවා කියලා සඳහන් කරනවා. ගණන් නැති වාරවලදී මෙච්චර වාරයක් මෙපමණ වාරයක් කියලා කියන්න බැරි තරම් වාර ගණන් වලදී ප්‍රාදේශීය රජවරු බවට පත් වෙලා උප්පත්තිය ලැබුවා කියලා සඳහන් කරනවා. මේ දජ පූජාවේ ආනිසංස විදිහට හිතන්න පින්වත්නි, අද මේ සෑරජානන් වහන්සේ වෙනුවෙන් වෙහෙසිච්ච ඇත්තන් කොහොම ආනිසංස අනාගත ජීවිතවලට හම්බ කරලද මේ වෙනකොට. අද මේ සෑරජානන් වහන්සේගේ ධාතු ගර්භේ බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥ ධාතුන් වහන්සේලා වඩා හිඳුවන වෙලාවේ මේ කරඬුව පූජා කරපු පින්වතා මේ සෑරජානන් වහන්සේගේ ධාතු ගර්භය නිර්මාණය කරන්න වැලි තාච්චියක් හරි දුන්න කෙනා තමන්ට ධනය නැත්තම් තමන්ට බලය නැත්තම් අඩුම තරමේ මේ සෑරජානන් වහන්සේ වෙනුවෙන් ගඩොල් ගොඩක් තියෙන තැනකින් ගඩොලක් ඇදලා ශ්‍රමය පූජා කරපු කෙනා මේ සියලු දෙනා කොහොම ආනිසංසයක් ලබාවිද? කරේ දාගෙන හිටපු සුදු රෙදි කෑල්ල කොඩියක් කරලා පූජා කරපු උපවාන රහතන් වහන්සේ මහා කල්ප 30ක් දෙව්ලොව උප්පත්තිය ලැබලා 80 වතාවක් සක්විති රජ වෙලා 10 වතාවක් 80 වතාවක් සක්‍ර දේවේන්ද්‍රවරු වෙලා 10 වතාවක් සක්විති රජ වෙලා මහත් වූ ආනිසංස වින්දනං මේ සෑය කරවපු පින්නති ගුණතිලක මහත්මා ප්‍රධාන පවුලේ පින්වත් පිරිස කොහොම ආනිසංසයක් ලබයිද? ඒ පිරිසත් එක්ක එකතු වෙච්ච දණ්ඩුවාව ආරණ්‍ය සේනාසනේ දායක පින්වත් පිරිස මේ පින්නති අම්මවරු, පින්නති පියවරු,
මහා අවුවේ දාඩිය පෙරාගෙන දැදුරු ඔයට බැහැලා වැලි ඇදලා වැලි හලලා අත්උදව් දීලා ශ්‍රම පූජා කරලා රැස් කරපු පින ඒ පින කොහොමනම් විපාක දෙයිද? ඒසා මහා පිනක් රැස් කරපු තැනක් මේ. ඒකයි මේ දේශනාව ආරම්භයේදීම මම ඔබට සිහිපත් කළේ පින්නතුනේ මේක ඔබේ ජීවිතේ විශේෂ පින්බිමක් කියලා. අද මේ සේනාසනේ මේ විදිහට සෑයක් නිර්මාණය කරන්නේ අපේ පූජනීය සේනාසනාධිපති පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ නිසා. උන්වහන්සේ මේ කරන ශාසනික මෙහෙවරට මේ වෙනකොට දෙව්ලොව විමන් පහළ වෙලා ඇති. ඒකයි බුද්ධ ශාසනයේ කාසිරිය. ඒකයි බුද්ධ ශාසනයේ කාසිරිය. පින්වත්නි මේ සෑරජානන් වහන්සේගේ මහා පුණ්‍ය බල මහිමය ගැන ටිකක් කියලා දීලා ධර්මදේශනාව අවසන් කරන්නම්. මේ සෑරජානන් වහන්සේ නිසා කොහොම පින් රැස් කරන්න පුළුවන්ද කියන කාරණයයි මේ කියන්න යන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවන් පස්සේ අජාසත් මහරජුරෝ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරවලා සෑයක් කෙරෙව්වා. පින්වත්නි මේ සෑය වන්දනා කරන්න හැමදාම වැල නොකැඩී මිනිස්සු වෙනවා. සුදු අතින් සැරසිච්ච සුදු මල් ආදිය අතින් ගත්ත සුවඳ මල් පහන් ආදිය දෑතින් ගත්ත මේ මිනිස්සු බුදුගුණ කියා මහපාරේ සෑය වඳින්න එනවා. සෑය වඳින්න එනකොට මේ පාර අයින හිටියා දුප්පත් කාන්තාවක්. මේ අම්මට කවුරුත් නැහැ. ඇගේ නම තමයි ලාජා. අද හිතන්නකො මේ නිකවරටියේ දඬුවාව සේනාසනේ දායක පිරිස සුදු ඇඳගෙන මේ සෑය ධාතුන් වහන්සලා තැන්පත් කරන්න යනවා කියන ආරංචියට මේ පැත්තට ඇදෙනකොට තවත් කී දෙනෙක් නම් ඒ පණිවිඩය මේ ඉන පිරිසකින් දැනගෙන එන්නේ නැද්ද? ආන් එහෙම අර අම්මත් සෑය වන්දනා කරන්න මහ පිරිසක් යනකොට ගිහින් ඇහුවා උඹලා මේ කොහෙද යන්නේ? මේ බුදුගුණ කියා කොහෙද යන්නේ? අහනකොට කිව්වා ඇයි දන්නේ නැද්ද? අජාසත් මහරජුරෝ සෑයක් කරවලා තියෙනවා. අජාසත් මහරජුරෝ කරවපු සෑය වඳින්නයි යන්නේ කියලා කිව්වා. අර අම්මා ඇහුවා කවුරු වෙනුවෙන්ද මේ සෑය කරවලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරවපු සෑය වඳින්න යනවා කියද්දි මේ අම්මට ඇති වුණා පුදුම සතුටක්. මේ අහිංසක අම්මා සෑය කෙරෙහි ඇති කරගත්ත පැහැදීම නිසා දුවගෙන ගියේ තමන්ගේ ගෙට. පුංචි පැල්පත ඇතුළට ගිහින් බැලුවා මොනවද සෑයට පූජා කරගන්නේ? අනේ මෙවුන්දට දෙන්න දෙයක් නැහැ. පූජා කරන්න දෙයක් නැහැ. ඒ තරමටම දුප්පත්. කල්පනා කළා එහෙම කියලා හරියන්නේ නැහැ. මොනව හරි පූජා කරන්න ඕනේ. වත්තට දුවගෙන ගිහිල්ලා බැලුවා වත්තේ ගස් කොළන් වල තියෙනවද මල් පිපිලා. බැලින්න වත්තේ තියෙන මල් සේරම අල්ලපු වතු වල ඉන්න මිනිස්සු අල්ලපු ගෙවල් වල මිනිස්සු ඇවිදින් කඩාගෙන ගිහින් සෑය වඳින්න. මේ අම්මා දැන් ඇවිද හොයනවා තමන්ගේ වත්තේ මල් ටික. ඒ අතර මේ අම්මා දැක්ක වැටකුළු වැලක්. වැටකුළු වැලේ මල් 4ක් පිපිලා. වැටකුළු වැලට කියන්නේ කෝසාතකී කියලා. කෝසාතකී වැලේ මල් 4යි පිපිලා තියෙන්නේ. මේ අම්මා හිතුවා ඒත් ඇති මට. ඒකත් මට ඇති. මේ අම්මා අර මල් 4 කඩාගෙන අතට අරගෙන ඒ ගමම්ම පාරට බැහැලා පිටත් උනේ අජාසත් මහරජුරෝ කරවපු සෑය වඳින්න. පින්වත්නි පාරට බැහැලා පියවරක් තබන පියවරක් පාසා මේ අම්මට මතක් වුණේ
බුදුරජාණන් වහන්සේ බුදු ගුණමයි මෙනෙහි කළේ. ඕපදූප කිව්වේ නැහැ. තැන් තැන් වල ඇහෙන දේවල් දැක්ක දේවල් මතක් කර කර ගියේ නැහැ. යන මිනිසුන්ගේ ඇදහිුවේ නැහැ. මෙවුන් දේ මොනවද මතක් කළේ? බුදු ගුණ. බුදු ගුණ මෙනෙහි කර කර අර වැටකොළු මල් අතර අත් දෙකේ තියාගෙන යනකොට දැක්කා කැලෑව අතරින් ගස් කොළන් අතරින් ඈතින් පේනවා සුදු පාටට බබලන කොත් වහන්සේ. පුදුම සතුටක් දැන්. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කරලා තියෙන මේ සෑය ඈත තියා බලා අනේ මේ සෑය වඳින්න මට අවස්ථාව ලැබෙනවනේ. මගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් සෑයක් වන්දනා කරන්න මට අවස්ථාව ලැබෙනවනේ කියා බුදු ගුණම මෙනෙහි කළා. අතීත සසරේ යම් තැනක සිද්ධ කරපු පාපයක් විපාක දෙනවා. පුංචි වහුපැටියෙක් ඉන්න දෙනක් කුලප්පු වෙලා ඇවිදින් මහපාර හරහා පයින්කොට මේ අම්මට ඇන්නා. මල් හතර දෑත දරාගෙන ඉද්දි බුදු ගුණ මෙනෙහි කර කර ඉද්දි මෙවුන්දට වෙන සිහියක් නැහැ වටපිට බලන්න. මෙවුන්දට මතක් වුණේම බුදුහාමුදුරුවෝ. අර කුලප්පු වෙච්ච ගොනා ඇන්නත් එක්කම පින්නත්නි මේ අම්මා එතනම මැරෙනවා. එතනම මැරෙනවා. මැරුණ ගමන් උපදින්නේ තව්තිසාවේ. එදා තව්තිසා දිව්‍ය ලෝකේ එකම එක මහ සැනකෙලියක්. තව්තිසාව ඉන්නවා දෙව් මහ රජෙක්. කවුද මේ දෙව් මහ රජතුමා? සක්‍ර දේවේන්ද්‍රයා. සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ අන්තපුර දිව්‍යාංගනාව පිරිවරාගෙන මහා සැනකෙලියකට යනවා. සක්‍ර දේවේන්ද්‍රයාට අන්තපුර දිව්‍යාංගනාව කී දෙනෙක් ඇද්ද? අන්තපුරයක් කීවේ පින්වත්නි යම් රජගෙනෙකුට තමන්ගේ රාජ්‍යයේ ලස්සනම කාන්තාවෝ ඉන්න තැන අන්තපුරේ. එහෙමනම් දිව්‍යමය අන්තපුරයක් කියන්නේ ඒ දෙව්ලොව ඉන්න ලස්සනම දිව්‍යාංගනාවෝ ඉන්න තැන. සක්‍ර දේවේන්ද්‍රයාගේ දිව්‍යමය අන්තපුරය කෝටි 3මාරත් 4ත් අතර වෙනවා. එහෙනම් මේක පුංචි අන්තපුරයක් එහෙම නෙවෙයි. ලස්සනම දෙවිවරු ඉන්න අන්තපුරේ. අන්තපුර දිව්‍යාංගනාවන් පිරිවරාගෙන දැන් යන්නේ දින 7ක සැනකෙලියකට. පිරිවරාගෙන යනකොට එකපාරටම දැක්කා ලස්සනම දිව්‍යාංගනාවෝ කෝටි 3මාර අතරින් ඒ සියලුම දිව්‍යාංගනාවන්ගේ දිව්‍යමය ආලෝකයේ පරදා, දිව්‍යමය පැහැය පරදා රත්තරන් පාට සමක් සහිත බොහොම ලස්සන දිව්‍යාංගනාවක් දැක්කා. ඒ වෙනුවෙන් ලස්සන දිව්‍ය පීඨිකා, ඒ වෙනුවෙන් ලස්සන දිව්‍ය මාලිගා නිර්මාණය වී ඇති බව දැක්කා. ඒ වෙනුවෙන් විශේෂ පිරිවර සම්පත්තියක් නිර්මාණය වෙලා තිබෙන වගේ දැක්කා. සක්‍ර දේවේන්ද්‍රයා කතා කරලා ඇහුවා දිව්‍යමය අන්තපුරයේ සියලුම දිව්‍යාංගනාවන්ගේ දිව්‍යමය ආලෝකයේ යටපත් කරලා ඒ සියලු දිව්‍ය ආලෝක අභිබවලා මේ පහළ වෙලා ඉන්න ඔබ කවුද? ස්වාමීනි මම ලාජා. කොහේ ඉඳලා දාවේ කියලා ඇහුවා. ස්වාමීනි මම මනුස්ස ලෝකේ ඉඳලා ආවේ. මෙච්චර දවසක් දිව්‍යමය අන්තපුරේ ඔබ වගේ ලස්සන දිව්‍යාංගනාවක් දැක්කේ නැහැ. කොයි කාලෙද ආවේ කියලා ඇහුවා. ස්වාමීනි මං දැන් ආවේ කීවා. මොකක්ද මේ සා ලස්සන ජීවිතයක් ලබන්න පෙර සසරේ කරපු පින කියලා ඇහුවා. එතකොට කීවා සක්‍ර දේවේන්ද්‍රනි පෙර සසරේ මං මනුස්ස ලෝකේ දුප්පත් දිලිඳු කාන්තාවක් වෙලා හිටියේ. මගේ නම ලාජා. මට එකම එක දවසක දැනගන්න ලැබුණා බුදුරජාණන් වහන්සේගේ සරුවච්ච ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අජාසත් මහරජුරු සෑයක් කරවලා තියනවා කියලා. මහරජතුමනි මං එදා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් මට පූජා කරන්න දෙයක් නැතුව
කෝසාතකේ වැලෙන් මල් 4ක් කඩාගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ගියා. භාග්‍යවතුන් වහන්සේගේ සෑරජාණන් වහන්සේ පුදණ්ඩ මල් 4 අතේ තියාගෙන යනකොට මහා මගදී ගොනෙක් කැනලා මාව මරලා දැම්මා. ඒ වෙලාවේ ඇස පිල්ලමක් ගහන්නත් කලින් මං දෙව්ලොව ඇවිල්ලා ඉපදුනා කියලා කිව්වා. සක්‍ර දේවේන්ද්‍ර ඒ වෙලාවේ මාතලී කියන තමන්ගේ රතාචාර්යවරයාට කතා කරලා කියනවා බලන්න මාතලී සම්බුද්ධ ශාසනයක ආශ්චර්ය මේ ලාජා දෙව්දුව යම් හේකින් අර මල් 4 සෑයට පූජා කළා නම් ඇය අපිට දකින්නවත් වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් තවතිසා ඉපදෙන්නේ නැහැ. මල් 4 දෑත දරාගෙන පූජා කරන්න යන අතරමඟදී නැසිලා තවතිසාවේ අන්තපුර දිව්‍යාංගනාව කෝටි 3මාරම අභිබවපු දිව්‍යමය ආලෝකයක් දිව්‍යමය සැපයක් වර්ණයක් යසස කීර්තිය ආදිය සියල්ලෙන් ඉහළින් වැජබෙන්න අවස්ථාව ලැබුණා නම් අර මල් 4 පූජා කළා නම් කොහොම වෙයිද? පින්වත්නි, ඒකයි සම්බුද්ධ ශාසනයක තියෙන ආශ්චර්යමත් බව. මේ සෑරජානන් වහන්සේ නිසා පිං පුරන්ඩ කොච්චරනම් අවස්ථා ලැබෙවිද? මේ නිර්මාණය වෙච්ච චන්ද්‍ර සෑය නමින් නම් කරපු මේ සෑරජානන් වහන්සේ නිසා අනාගතේ කී දෙනෙක් නම් සුගතියට යයිද? අනාගතේ කී දෙනෙකුට නම් නිවනේ දොරගල විවර වෙයිද? පින්වත්නි, ඒ සියල්ල පින් රැස් කරන්නේ අවසරයි පූජනීය අපවත් වේ වදාළ මහා කුඹුක් කඩවල පූජනීය පඬිත හාමුදුරුවෝ නිසා. උන්වහන්සේගේ නාමයට පිං පිනිස සංසාර ජීවිතේ සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් නිර්මාණය වෙච්ච මේ චන්ද්‍ර විමල හාමුදුරුවන්ගේ නම යොදා තනපු චන්ද්‍ර සෑය නිසා අනාගතේ බොහෝ පිරිසක් පිං රැස් කරනවා. ඒ රැස් කරන සියලුම පිං අපේ පූජනීය හාමුදුරුවන්ට ඊ타ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් පහසුම ආකාරයෙන් උතුම් නිවන පිණසම උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේට පින් පිණස මේ සෑය නිර්මාණය කරද්දී මේ සඳහා අවවාද අනුශාසනා සිද්ධ කරපු නිකවරටිය දඬුවාව ආරණ්‍ය සේනාසනාධිපති අවසරයි පූජනීය බණ්ඩාරවෙල අපේ පූජනීය ලොකු හාමුදුරුවන් වහන්සේට ඒ වගේම මේ වෙනුවෙන් වචනයෙන් පවා අනුශාසනා කරපු සියලුම පූජනීය මහ සංඝරුවනට සම්බුද්ධ ශාසනයට සෑරජානන් වහන්සේ නමක් පූජා කිරීමේ මහත් වූ මහානුභාව සම්පන්න වූ අතිශයින් මහානුභාව සම්පන්න වූ මේ මහා කුසලයා කරන කොටගෙන ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනාවක් එකතු කරමු. පින්වත්නි, පුණ්‍යානුමෝදනාව කරන්න කලින් මම අදහස් කරගෙන ආවා මේ සෑරජානන් වහන්සේට ඡත්‍රයක් පූජා කරලා තියෙනවා. ඒ ගැන දහම් කාරණා ටිකක් කියලා දෙන්න ඕන කියලා. ඒ නිසා මේ ඡත්‍ර පූජාව හරිය විශේෂයි. බොහොම කලාතුරකින් තමයි අපි සෑරජානන් වහන්සේ නමකට ඡත්‍රයක් පූජා කරනවා දකින්නේ. ඒ නිසා තව තවත් ශ්‍රද්ධාවන්ත මිනිසුන්ට ඡත්‍ර පූජාවට සිත් පැහැදීම පිණිස ආනිසංස කිහිපයක් කියලා දෙන්නම්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ උදෙසා යම් කෙනෙක් ඡත්‍රයක් පූජා කරනවා නම්, කුඩයක් පූජා කරනවා නම් ඒ පූජාව මහත්ඵලයි, මහානිසංසයි. සෑරජානන් වහන්සේ උදෙසා කරවපු මේ ඡත්‍රය ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්මයි භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිද්ධ කළා වූ ඡත්‍ර පූජාව මේ වෙනුවෙන් පින්වත්නි
යම් කෙනෙක් ඡත්‍රය මේ විදියට හදන්න ඕන කියලා පුංචි අදහසක් කිව්වද? මේ ඡත්‍රය පූජා කරන්න කලින් දූවිලි ටිකක් වැදිලා තියලා ඒ දූවිලි ටික හරි පිහදැම්මද? ඒ සියලු දෙනාට ඡත්‍ර පූජාවේ අනුසස් ලැබෙනවා. මේ ආනිසංස සුළුපටු ආනිසංස නෙවෙයි. ඔය ඇත්තෝ අහලා තියෙනවා මේ ලෝකේ කාන්තාරවල ජීවත් වෙන මිනිස්සු ගැන. ඒ කාන්තාරවල උෂ්ණ වැඩි නිසා මිනිස්සු මැරිලා යනවා. සමහර තැන් රටවල් තියෙනවා පින්වත්නි, හිම කඳු පිරිච්ච රටවල්, අයිස් වැටෙන රටවල්. ඒ රටවල් වල මිනිස්සු පින්වත්නි සීතල නිසා මැරිලා යනවා. නිවන් දක්නා ಜಾති දක්වා කවර කවම දාකවත් ඡත්‍ර පූජා කළ අයෙක් වෙත්නම් ඒ තැනත්තා සීතෙන් පින්නෙන් පීඩාවටපත් වෙන්නේ නැහැ, මරණයටපත් වෙන්නේ නැහැ. සීත උෂ්ණ ආදියෙන් වෙන උවදුරු කරදර පීඩා දුරු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. පින්වත්නි, යම් තැනක ඉපදුනත් මේ ඉපදෙන කෙනාට මනාව පිරිසුදු වස්ත්‍රාභරණ ලැබෙනවා. ශරීරේ කුණු තැවරෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා උපදින ආත්ම භවවල. උවදුරු නැත්තෙක් බවට පත් වෙලා ඉපදෙනවා. සමහර ජීවිත බලන්න බොහොම බයෙන් බොහොම ආරක්ෂාකාරීව ජීවත් වෙන මිනිස්සු බවට පත් වෙලා හැමදාම කරදර, ගොවිතැනට ගියත් ඌරෝ එනවා, මීයෝ එනවා, හරක් එනවා කියලා කරදර, උවදුරු වලින් ආරක්ෂා වෙනවා, අන්ත්‍රායන්ගෙන් ආරක්ෂා වෙනවා ඡත්‍ර පූජාවේ ආනිසංස විදිහට. අද කී දෙනෙක් නම් රිය අනතුරු නිසා මැරෙනවද? රිය අනතුරු නිසා දුක් විඳිනවද? තමන් කරන වැඩපලේ කටයුතු වලදී අවි ආයුධ නිසා අත්පා ඇඟිලි අහිමි වෙච්ච අය කොච්චර ඉන්නවද? පින්වත්නි, එහෙම අනතුරු වෙන්නේ නැහැ ඡත්‍ර පූජා කරපු කෙනෙක්ට. ඡත්‍ර පූජාවේ ආනිසංස හැම කාලෙකම ඉපදෙන භවයක් පාසා පින්වත්නි සියලු දෙනාගේම ගෞරවයට පාත්‍ර වෙනවා ඡත්‍ර පූජාවේ ආනිසංස විදිහට. බලෙන් ගෞරව සම්මාන ලබන්න ඕන නෑ. හැමෝම ගරු කරන කෙනෙක් වෙනවා. හැමෝගෙම ප්‍රසාදය දිනන කෙනෙක් වෙනවා මේ ඡත්‍ර පූජාවේ ආනිසංස විදිහට. තරුණ ගෑනු ළමයි, තරුණ පිරිමි ළමයි තමන්ගේ හැම ලස්සන කරගන්න කොච්චර වෙහෙසෙනවද? ඒ වගේ මේ ඉන්න වැඩිහිටි අම්මාවරුත් කොච්චරනම් තරුණ කාලේ හැම ලස්සන කරගන්න මහන්සි වෙන්නේ නැද්ද? ඡත්‍ර පූජාවේ තව දෙයක් විශේෂ ආනිසංසයක් පැහැපත්තු සියුම් සමක් ලබනවා. දකින්න කෙනෙකුට ප්‍රියමනාපව ඉන්න පුළුවන්. එහෙනම් ලස්සන වෙන්න ඕන කියලා මේ එක විචූරණ දේවල් ඇඟ තවරනවා වෙනුවට නිවන් දක්නා මොහොත දක්වා පැහැපත්තු සමක් ලබන්න උපකාර වෙන ඡත්‍ර පූජාවක් සිද්ධ කරගන්න. වහා හිත පිරිසුදු වෙනවා පින්වත්නි මේ ඡත්‍ර පූජාවේ ආනිසංස විදිහට. සමහර මිනිස්සු හැම වෙලාවෙම දුකෙන් අඬා ඉන්නේ. තමන්ගේ ප්‍රශ්නයක් නැත්තම් අල්ලපු ගෙදර ප්‍රශ්නයක් හරි කල්පනා කරනවා. කොයි වෙලාවෙ දුකෙන් ඉන්න මිනිසුන්ට පින්වත්නි හිත බොහොම පිරිසුදුව තියාගන්න උපකාරයක් වෙනවා. අතීත සසරේ ඡත්‍ර පූජා කරලා තියෙනවා නම් මේ ඡත්‍ර පූජාවේ විශේෂ ආනිසංසයක් ලැබපු රහතන් වහන්සේ නමක් තමයි පිලින්ද වච්ච මහරහතන් වහන්සේ. පින්වත්නි, පිලින්ද වච්ච මහරහතන් වහන්සේ අතීතේ කරපු ඡත්‍ර පූජාවේ ආනිසංස විදිහට උන්වහන්සේ ඉපදෙන හැම ආත්ම භවයකම පින්වත්නි උන්වහන්සේගේ හිසට ඉහළෙන් කුඩ දහසක් කුඩ ලක්ෂයක් ඉහළලා තියෙනවා.
පිළිඳවච්ච මහරහතන් වහන්සේ රහත් වෙලා වැඩ ඉන්නවනේ. උන්වහන්සේ මහපාරේ වඩිනකොට කවදාවත් තෙමෙන්නේ නැහැ. කවදාවත් අවරස්නිය දැනෙන්නේ නැහැ. ඇයි ඒ? පිළිඳවච්චයන් වහන්සේට ඉහලින් කුඩ ලක්ෂයක් ලස්සනට සරසපු කුඩ ලක්ෂයක් ඉහලිලා තියෙනවා. පෙර අතීත සසරේ එක් දවසක එක් ආත්ම භවයක බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයාට ඡත්‍ර පූජාවේ ආනිසංස විදිහට. එහෙනම් මේ විශේෂ පින්කම සියල්ල මතකයේ තබා ගනිත්වා. සසර ගමනේ යහපත පිණිස. පින්වත්නි, අද මේ මහා පින්කම සිද්ධ කරලා ධර්ම දේශනාව සිද්ධ කරන කාර්ය සිද්ධ කරන්නේ මිල්ලගොඩ සිංහල් ව්‍යාපාරයේ අධිපති MP ගුණතිලක පින්වතාණන් සහ ඒ පින්වත් මවතුමියත්, ඒ වගේම අපේ පින්නති බුද්ධික මහත්ම ප්‍රධානව ඒ පවුලේ පින්වත් සියලු දෙනා. ඒ සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා මා පෙර මතක් කළ පරිද්දෙන්ම මාස 18කට පෙර අපවත් වී වදාළ පූජනීය මහකුඹුක් කඩවල චන්දවිමල හාමුදුරුවන් වහන්සේට, ඒ වගේම උන්වහන්සේ මෙලොවට ජනිත කරපු සෙනෙහබර මෑණියන් වහන්සේට, පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්න, ඒ වගේම මේ චෛත්‍ය නිර්මාණය කරපු ඒඩි නිලන්ත මහත්මයා සහ ඔහුගේ පවුලේ සියලු දෙනාට සෙත්පතන්ඩ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සේනාසනයේ ප්‍රධාන අනුශාසක දුරන්දර අතිපූජනීය සෝමින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට, අපේ බණ්ඩාරවෙල සෝමින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට විශේෂයෙන් ආශිර්වාද කරන්න, උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබිලා තව තවත් මෙවන් සුන්දර පින්කම් සිද්ධ කරන්න, අනුශාසනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ කුඩා දරුවන්ගේ පටන් මේ සෑය නිර්මාණය කරන්න සහයෝගයේ දැක්වූ දායක කාරකාදී සියලුම දෙනාට විශේෂයෙන් සෙත්පතන්ඩ, ඒ වගේම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා උපකාර කරපු පින්වත් ගුණතිලක මහත්මාණන්ගේ කල්යාණ මිත්‍ර පිරිස, ඉබ්බාවල මැගලින් නෝන මහත්මිය, ඒ වගේම දඬුවාවේ නිස්සංක මහත්මයා, ගලපිටියාගම රණසිංහ මහත්මයා, අශෝක මහත්මයා, නිකවරටියේ සුනිල් මහත්මයා, ප්‍රගති මහේෂ් මහත්මයා, RB මහතා, සුජීව මහතා, ජගත් මහතා ඇතුළු නම් සඳහන් කළා වූද නොකළා වූද මේ වෙනුවෙන් කැපකිරීම කරපු සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්න සිත්පතන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගුණතිලක මහත්මයාගේ පවුලේ සියලුම දෙනාට, විශේෂයෙන් අංකුඹුර පවුලේ සියලු දෙනාට, RD ප්‍රේමතිලක සහෝදරයාට, CM රම්බණ්ඩා පියතුමන්ට, සීලවතී මෑණියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා, සෙත්පතන්ඩ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් අදහස් කොට තිබෙනවා. MP අන්දිරස් පියාණන්ට, ඩිංගිරියා මෑණියන්ට, SA සෝමලතා මෑණියන්ට, RD සියදෝරිස් පියාණන්ට මේ රැස් කළ පින් අනුමෝදන් කරන්න අපේක්ෂා කරනවා. නම් සඳහන් කළා වූ ඒ සියලු මියගිය ඥාතීන්ටත්, නොකළා වූ යම් ඥාති පිරිසක් වේද නම් සඳහන් නොකළේ ඥාති වර්ගයාටත් අද මේ අවස්ථාවට සහසම්බන්ධ වෙච්ච ඔබ අප නමින් මියගිය සියලු ඥාතීන්ටත් අපේ පූජනීය අවසරයි බණ්ඩාරවෙල සෝමින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමින් නිදන ප්‍රාප්ත ඥාති වර්ගයා ප්‍රධාන කොට ඇති ශාසනික වශයෙන් ආචාර්ය ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ සියලුම දෙනා උතුම් නිවනටපත් වේවා කියලා මේ වෙලාවේ පින් දෙමු. අද මේ සෑ නිර්මාණ කටයුත්ත වෙනුවෙන් එකතු වෙච්ච අපේ ගුණතිලක මහත්මයා සමග ඒකරාශී වුණු දායක සභාවේ සියලු දෙනාටත්,
නොඑක් සමීති සමාගම්වල කටයුතු කරන හැම කෙනෙකුටමත් වචනයෙන් පවා සහයෝගයේ දැක්වූ හැමටත් තුනුරුවනේ අනන්ත ගුණ බෙලෙන් මහ සෑයක් ගෞතම සම්බුද්ධ ශාසනයට පූජා කිරීමෙන් රැස් කරන අසීමාන්තික අප්‍රමාණ මහ පිං බෙලෙන් සෑරජානන් වහන්සේගේ ධාතු ගර්භය තුල ධාතුන් වහන්සේලා තැන්පත් කරන මේ මහ පිංකමේදී සද්ධර්ම දේශනාවක් සිද්ධ කරවමින් විශේෂයෙන් ප්‍රඥා නාලිකාව හරහා පටිගත කිරීමක් කරවලා විකාශය කරවලා බොහෝ පිරිසකට සද්ධර්ම දානමය පින් රැස් කරවන්න කටයුතු කරලා ඒ රැස් කරන අසීමාන්තික පින්බෙලෙන් ඔබ හැම කෙනෙකුටම කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ මුදාපත් වේවා. සසර වසනා තුරාවට නිවන් දක්නා ජාති දක්වාම මේ රැස් කළ මහ කුසල් බෙලෙන් පාප මිත්‍ර ඇසුර නොම වේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මනාව හික්මීම පිණිස අධර්මයේ නොයසේවා. නිර්මල පර්යාප්තියම ඇසේවා. නිර්මල පර්යාප්තිය ආසන්නත් දරන්නත් වචනයෙන් පුරුදු පුහුණු කරන්නත් වචනයෙන් පුරුදු පුහුණු කරන ලද ධර්මයේ තුලින් ජීවිතය දැකලා ඊටාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් පහසුම ආකාරයෙන් උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ කාර්ය සමග එකතු පාදා වෙච්ච පූජනීය ස්වාමින් වහන්සේලා ප්‍රධාන ගිහි පින්වත් හැම කෙනෙකුටම දුර්ලභ භාග්‍යම උදාපත් වේවා කියලා මේ වෙලාවේ අපි ප්‍රාර්ථනා කරනවා. පෙර නම් සඳහන් කළා වූ සියලු මියගිය ඥාතිවරුන්ටත් විශේෂයෙන් ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න අතීතයේ ඉඳලම කටයුතු කරපු සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් මාතෘ භූමියත් ආරක්ෂා කරපු වීර දුටුගැමුණු වලගම්බා මහා පරාක්‍රම බාහු වැනි මහ හෙළ රජදරුවන් ප්‍රධාන සියලුම සිංපතියන්ටත් 30 වසරක කුරුරු යුද්ධයෙන් මාතෘ භූමිය ආරක්ෂා කරපු වීරෝදාර රණවිරුවන්ටත් මේත කාලේ ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ජාතියේ පිනට පහළව වැඩහිඳ අපවත් වේ වදාළ බෝධිසත්ව ගුණෝපේත අතිපූජනීය මඩිහේ මහානායක මාහිමිපාණන් වහන්සේ අතිපූජනීය අවසරයි බෝධිසත්ව ගුණෝපේත නාවයනේ අරිය ධම්මා බිදාන අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කොට ඇති අපවත් වේ වදාළ මේත භාගයේ සියලුම මහ යතිවරයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. උන්වහන්සේලාද සියලුම දේශ මාමක වීරෝදාර විරුවෝද අතීත හෙළ රජදරුවෝද පතන බෝධියකින් උතුම් නිවනටපත් වේවා කියලා මේ වෙලාවේ විශේෂයෙන් පින් දෙමු. ඒ වගේම ලෝකයේ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් කරමු. මේ සෑය කරවන කාර්යයටත් ආරම්භයේ ඉඳලා මේ වෙනකම් බොහෝ දෙවිවරු ඔබට උපකාර කරන්න ඇති. ඒ සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට අපි මේ රැස් කළ සියලු පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ පතන බෝධියකින් උතුම් නිවනටමපත් වේවා කියලා මේ වෙලාවේ අපි සාදු කියලා පින් දෙමු. ආඝා සට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකාති.
मोहक्षयो निब्बानम्